අයවම පුතේ හැමෝටම දෙලසන මුසන් දෙපිට අපි කතා කරන්න යන්නේ වෛද්‍ය පේපර් 8 මේ වෙනකොට ඔයගොල්ලන් ඒකේ සමහරක් ප්‍රශ්න වලට ඔයගොල්ලන්ට සිලබස් එකේ නැතිවක් තියෙන පුළුවන් ඒක ගණන් ගන්න එපා මොකද සිලබස් එකේ නැහැ කියලා පිටුපාල යන්න එපා මොකද 2020 පේපරේ ප්‍රශ්න කීපයක් මොකද සිලබස් එකේ නැහැ කියලා හිතලා නමුත් ඒකෙන් ආවා මොකද අපි මේ කතා කරන්නේ අපසරියත් එක්ක අපසරියත් එක්ක කතා කරන තමයි ගොඩ ගා ගන්න පුළුවන් හැකියාව තියෙන. ඒක හොඳට මතක තියාගන්න. වැඩ කටයුතු ඉතාමත් හොඳින් කරගෙන යන්න. ඒක ඔයාගේ සාර්ථකත්වයට මඟ පෙන්වීමක්. ඒකද වැඩ ටික හරියට කරන් යන්න. මේ පේපර්ස් හරියට බලන්න, සිළු දේ බලන්න. ජනවාරි මාසෙදී ඔයගලන්ට රිවිෂන් පන්තියේදී වැඩි වැඩ ප්‍රමාණයක් කරන්න තියෙනවා. ඒකින්ද මතක තියාගන්න ආයතනට කියලා ටියුට් එක ගන්න ඕන. රයිට්? ඔන්ලයින් ඉන්න ළමයින්ට ඒගොල්ලන්ට අපි ගෙදරටම ටියුට් එක ලැබීමට සලස්වනවා. එහෙනම් ජනවාරි මාසයේදී පාඩම් 4ක ප්‍රමාණයක් ආවරණය කිරීම නියතයි. දැන් මේ වෙනකොට අපි ප්‍රත්‍යස්ථාන සම්පූර්ණ අවසන් කරලා තියෙනවා. ගණන් එකක් දෙකක් වාර තුන කරන්න කියලා. ඊළඟට චාල රසායන සම්පූර්ණ අවසන් කරලා තියෙනවා. ගණන් එකක් දෙකක් තුන වාර කරන්න කියලා. රයිට්? ඊට අමතරව දැන් අපි ඊළඟ සති දෙක තුලදී බහුභාවයක පාඩම සහ ජෛව රසායන කියන පාඩම අවසන් කිරීමට නියමිතයි. එතකොට නියමිත ක්‍රමවේදයක් යටතේ ලංකාවේ හොඳින්ම උගන්වන සල්ලි කසා ගන්න නැති, සල්ලි හොරන් ගන්න නැති, පාඩම් විකුණම් ගන්න නැති ලංකාවේ හොඳම SFT පන්ති විදියට ඔයගලන්ට අපේ පන්තියට සහභාගී වෙලා වැඩි වැඩ ප්‍රමාණයක් කරලා ගොඩ දාගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකින්ද හොඳට මතක තියාගන්න මේක වැඩ කරන පන්තියක්. වැඩ කරන පන්තියක ඉන්නකොට ඔයගලන්ට කොහොමද වැඩ කෙරෙනවා. ඒන වැඩ කෙරිලා ඔයාලට රිසල්ට් එකක් ගන්න ඉතාමත්ම ලේසි පුතේ. මොකද අද කාලේ ඉගෙන ගත්තොත් ලොකු තැනකට අපිට අවසානයේදී යන්න හැකියාවක් තියෙනවා. අපිත් එහෙම ඉගෙන ගත්තෙන් තමයි අද මේ වගේ තැනක ඉන්නේ. රයිට්? එහෙනම් වැඩ ටික හරියට කරන්න හිතට ධෛර්ය ගන්න පුතේ. අපි පුළුවන් තරම් ඉක්මනින් ඔයගලන් පන්තිදී හම්බෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඔන්ලයින් ක්ලාස් එකක් දිගටම යනවා. ඒක නතර කරන්නේ නැහැ අපි. ඉතින් ඔයගලන් පුළුවන් තරම් හිතට ධෛර්ය ගන්න වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් තරම් පරිස්සමින් තමයි ඉන්න ඕනේ. රයිට්? එහෙනම් එක ගන්න පළවෙනි ප්‍රශ්නය. ශක්ති ප්‍රභවය සහ කාබන් ප්‍රභවය ලෙස කාබනික ද්‍රව්‍ය වලින් පෝෂණය ලබන. ඒ කියන්නේ ශක්ති ප්‍රභවය කාබනික ප්‍රභවය. ශක්ති ප්‍රභවයයි කාබන් ප්‍රභවයයි දෙකම කාබනික ද්‍රව්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ මේක කවුද පුතේ? රසායනික විෂම පෝෂකයෙක් නේ. එහෙනම් රසායනික විෂම පෝෂකයෙක් කවුද කියලා බලන්න. රසායනික විෂම පෝෂකයෙක් වෙන්න ඕනේ. ඒකට හේතුව ශක්ති ප්‍රභවය කාබනික සංයෝග, කාබන් ප්‍රභවය කාබනික සංයෝග. නයිට්‍රෝසෝමනස් කවුද? රසායනික ස්වයංපෝෂී. ගම් සල්ෆර් බැක්ටීරියා ප්‍රභා ස්වයංපෝෂී. සයන බැක්ටීරියා ප්‍රභා ස්වයංපෝෂී. ගම් සල්ෆර් නොවන බැක්ටීරියා එයා පුතේ ප්‍රභා විෂමපෝෂී. ඊළඟට ඇසිඩෝබැක්ටර්. ඇසිඩෝබැක්ටර් කියන්නේ රසායනික විෂමපෝෂී. කොහෙද ඉන්නේ පුතේ? විනාකිර නිෂ්පාදනයේදී. එහෙනම් රසායනික විෂමපෝෂී තමයි ඇසිඩෝබැක්ටර් කියන එක. අපිට තුන අංක 3. නම් ශක්ති ප්‍රභවය සහ කාබන් ප්‍රභවය ලෙස කාබනික ද්‍රව්‍ය වලින් පෝෂණය වන්නේ. ඒතර පුතාලා ඉස්සරහින් දා ගන්න ඕනේ මොකක් කියලාද? ඒතර මොකක් කියලා දා ගන්න ඕනේ? එහෙනම් මේ අවස්ථාව මොකද්ද පුතේ? රසායනික විෂමපෝෂී අවස්ථාව ගැන තමයි මේ කතා කරන්නේ. මොන අවස්ථාව ගැනද? රසායනික විෂමපෝෂී අවස්ථාව ගැන. ඉතින් හොඳට මතක තියාගන්න. රසායනික විෂමපෝෂී එම අවස්ථාවේ ඉන්නේ කවුද? ඇසිඩෝබැක්ටර් කියන එක කෙනා. පිළිතුරු අංක 3. යන දෙකට සූනස්තික සෛල විප්ලවද අසත්‍ය වගන්ති වලින්. සූනස්තික කියන්නේ කවුද පුතේ? අපි වගේ අය නේද? ශාක සතුන්, ඇල්ගී, ෆංගයි, ප්‍රෝටෝසෝවා වගේ සූනස්තික. එතකොට සූනස්තික ගත්ත සෛලයේ තියෙනවා ප්‍රධාන වශයෙන් නැස්ටි පීඩනවා. එයාගේ පරණදය වටා නැස්ටි පටලයක් පීඩීම පදනම් කරගෙන තමයි සූනස්තික කියලා අපි කියන්නේ. සංවිධාන යුනිවර්සිටි එකද? හරි. නැස්ටිකාවක් පීඩයි. ඔව් නැස්ටි අතර නැස්ටිකාවක් පීඩනවා. ඒක තුලින් තමයි රයිබෝසෝම් නිෂ්පාදනය කරන්නේ. රයිට්? 80 රයිබෝසෝම ඇත. හරි. 80 රයිබෝසෝම දිනනවා. වර්ණදේහ එකක් ඇද? වැරදි. වර්ණදේහ අම්බාන්ට ඇද? වර්ණදේහ එකක් පමණක් පීඩන්නේ බැක්ටීරියාවට විතරයි. සාන බැක්ටීරියාවට විතරයි. රයිට්? අණු වලට සහ ඕන විභාජන ක්‍රම පෙන්වයි. ඔව්. අණු වල ඕන විභාජන ක්‍රම පෙන්වනවා. එහෙනම් පුතේ වර්ණදේහ එකක් ඇත කියන එක වැරදි. එහෙනම් අසත්‍ය වගන්තිය 4. රයිට්? යන ප්‍රශ්න අංක 3ට පාද සඳහන් කවර සංයෝගයේ කාබෝහයිඩ්‍රේටයක් නොවේද? කාබෝහයිඩ්‍රේට් වෙන්නේ නැත්නම් මොකක්ද කියලා අහනවා. බලන්න බලවෙනි එක. සෙලුලෝස් තියෙනවා, ලයිසින්, පිස්ටේ, ෆ්‍රක්ටෝස්, ග්ලයිකෝජන්. දැන් පාද සඳහන් සංයෝග වලින් කාබෝහයිඩ්‍රේට් නොවන්නේ. ඒතර සෙලුලෝස් පොලිසැකරයිඩ් එක නෑ වැරදි. ලයිසින් කියන්නේ ඇමයිනෝ අම්ලය. ලයිසින් කියන්නේ ඇමයිනෝ අම්ලය. ලයිසින් කියන්නේ ඇමයිනෝ අම්ලය නිෂ්පාදනය කරගන්න පුතේ કૃත්‍රිමව රයිට් කොරයිනිබැක්ටීරියම් ග්ලූටැමිකම් ස්ටේයින් ADCC 1327 කියන ප්‍රභේදය භාවිත කරලා. පිස්ටේ කියන්නේ පොලිසැකරයිඩ් එක. ෆ්‍රක්ටෝස් කියන්නේ මොකක්ද උදේ ෆ්‍රක්ටෝස්? ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් වලින් තමයි සුක්‍රෝස් ඇති. එතකොට ග්ලූකෝස් ෆ්‍රක්ටෝස් කියන ඒවා
මොනොසැකරයිඩ්. එහෙනම් ග්ලයිකෝජන් පොලිසැකරයිඩ්. එහෙනම් උත්තරේ ඉන්නේ පුතේ කාබෝහයිඩ්‍රේට් ගන්නේ ලයිසින්. ලයිසින් පුතේ මොකක්ද? ඇමයිනෝ අම්ලයක්. ලයිසින් කියන්නේ ඇමයිනෝ අම්ලයක්. යන්න ඊළඟට චාලක රසායනයේ තාප රසායනයේ ප්‍රශ්නයක්. පහත් දැක්කන ප්‍රතික්‍රියාවලින් කොමක් තාපදායක වේද? තාපදායක කියන්නේ මොකද්ද පුතේ? ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට පළත් සමගින් බාහිර පරිසරයට තාපය නිකුත් කරනවා. ඒ කියන්නේ තියෙන භාජනය රත් වෙනවා. ඒක තමයි තාපදායක කියලා කියන්නේ. එහෙනම් ග්ලූකෝස් ජලයේ දිය කිරීම තාප අවශෝෂකයි. යූරියා ජලයේ දිය කිරීම තාප අවශෝෂකයි. CH4 දාහනය. CH4 කියන්නේ මීතේන්. මීතේන් දහනය කිරීමෙන් පුතේ අධික තාපයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ හයිඩ්‍රෝකාබන් නේ. ඒතර මීතේන් CH4 කියන්නේ මීතේන්. මේ තනේ කියලා අපි කියමු මොකද? එතකොට මේ කියන හයිඩ්‍රෝකාබන් දහනය කිරීමේ අධික තාපයක් ලබා ගැනීමේ හැකියාවක් අපිට තියෙන හින්දා මේක මොකද්ද? අපිට තියෙන තාපදායක ප්‍රතික්‍රියාවක් වන හයිඩ්‍රෝකාබන දහනයට උදාහරණයක්. එහෙනම් CH4 කියන්නේ හයිඩ්‍රෝකාබන් දහනයක්. එහෙනම් ඒ උත්තරේ හරියි. කැල්සියම් කාබනේට් ජලයේ දී කිරීම පුතේ තාප අවශෝෂකයි. ඇමෝනියම් ක්ලෝරයිඩ් ජලයේ දී කිරීම තාප අවශෝෂකයි. එහෙනම් පිළිතුරු අංක 3 තාපදායක. ඊට පස්සේ අගයන් පිළිවෙලින් sin cos ගානක් හදන්න තියෙන්නේ. sin cos ඊළඟ ගාන 2 cos sin සුළු කරන්න sin භාගයයි cos භාගයයි. එතකොට sin භාගයයි cos භාගයයි දෙවරත් එක 4 ඉංග. 4 ඉංග. 2 cos කියන්නේ මූල 3 බෙදීම 2යි. sin කියන්නේ මූල 3 බෙදීම 2යි. නේද? එතකොට cos කියන්නේ මූල 3 බෙදීම 2ක් පුරාම දෙකට කැපෙනවා. මූල 3යි 3 බෙදීම 2. 3 බෙදීම 2. පිටුරු අංක 1. පිටුරු අංක 1 ගන්න පුළුවන් අපිට නිවැරදි කියලා. පිටුරු අංක 1. cos මූල 3 බෙදීම වෙන sin නම් මොකද? මූල 3 මූල 3 ගුණ කරාම 3යි. රයිට්. යන්න ඊළඟ හයන ප්‍රශ්නෙට. දිග පළල උස පිළිවෙලින් දීලා තියෙනවා 6 4 2 කියන ඝනකාභයක එක් මුල්ලකින් පැත්තක දිග සෙන්ටිමීටර් 2ක් වූ ඝනකයක් කැපුව විට එක් මුල්ලකින් කපනවා පැත්තක දිග සෙන්ටිමීටර් 2ක් වූ ඝනකයක්. පැත්තක දිග සෙන්ටිමීටර් 2ක් වෙච්ච ඝනකයක් එක් මුල්ලකින් කැපුවාට පස්සේ එක් මුල්ලකින් කැපුවාට පස්සේ ඉතිරි පෘෂ්ඨ වර්ගඵලය වන්නේ ඉතිරි වෙලා තියෙන පෘෂ්ඨ වර්ගඵලය වන්නේ. එතකොට කොනකින් කපන්නේ. රයිට්? පුතේ කල්පනාකාරී වෙන්න මේ වගේ ගණන් අපි ඕනතරම් කරලා තියෙනවා. දිග පළ උස 6 4 2 වන ඝනකාභයක එක් මුල්ලකින් පැත්තක දිග සෙන්ටිමීටර් 2ක් වූ ඝනකයක් කැපුව විට එක මුල්ලයක කපන එක කොන කපා අයින් කරන එක මුල්ලක. නවා ගන්න ඕනේ මුලින් ආරම්භක වර්ගඵලය කොච්චරක් තියෙනවද කියලා. දැන් මේ එක මුල්ලක් නේ. එක මුල්ලක් ගමු. එක මුල්ලකින් කැපිලා අයින් වීමක් නෙවෙයි. රයිට්? තියෙන්නේ කොහමද? 6 4 2 වෙන ඝනකාභයක්. එතකොට 6 වරක් 4 පුෂ්ඨ දෙකක් තියෙනවා. නේ ඔක්කොම පුෂ්ඨ 6නේ. ඊට පස්සේ 6 වරක් 2 පුෂ්ඨ දෙකක් තියෙනවා. ඊට පස්සේ 4 වරක් 2 පුෂ්ඨ දෙක. ඔන්න පුෂ්ඨ 6 නෝද? එකිනෙකට වෙනස් යුගල වශයෙන් දෙක බැගින් තියෙනවා. 6 වරක් අතර 24යි 24 වරක් දෙක 48යි. 6 වරක් දෙක 12යි 24යි. නේද? 6 වරක් දෙක 12යි 24යි. 8යි 8 වරක් දෙක 16යි. මෙතන 40යි 88යි. වර්ග සෙන්ටිමීටර 88ක් තියෙනවා. ආරම්භක කොන කපා අයින් කරනවානේ. කොන කපලා අයින් කරනකොට ඔයා හැමතිස්සෙම ගන්න ඕනේ පුතේ cutting and replacing method එක. මතකද මම කියන්නේ තියෙනවා cutting and replacing method එක. කට් වෙලා අයින් වෙන්නේ මොනවද? අලුතෙන් ඉතුරු වෙන්නේ මොනවද? දැන් කට් වෙලා අයින් වෙන්නේ මොනවද කියලා බලන්නකෝ. දැන් කට් වෙලා අයින් වෙන්නේ මොනවද? right? මෙන්න මේ උඩ කොටස පැත්ත මේ පැත්තේ සම්පූර්ණයෙන් කැපිලා අයින් වෙනවා. හැබැයි මතක තියාගන්න මේ කොනින් කපලා අයින් කරාම මේ පුෂ්ඨය හා සමාන පුෂ්ඨයක් යටින් ඇති වෙනව නේද? නේද? මේ පුෂ්ඨය හා සමාන පුෂ්ඨයක් මේ පැත්තෙන් ඇති වෙනව නේද?
මේ පැත්තේ විතර පුෂ්ඨය සමාන පුෂ්ඨයක් මේ පැත්තේ නේද? ඒ කියන්නේ ඇත්තටම පුෂ්ඨ වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ නේද? ඇයි ඒ? උඩ කැපිලා දැන් මෙතනින් කපන කෑල්ලක් මෙතනින් කපන කෑල්ලක් මෙහෙන් කපලා කෑල්ලක් අයින් කරනවා. දැන් ඒතකොට පුෂ්ඨ ටික කැපිලා අයින් වෙනවනේ. උඩ පුෂ්ඨය වෙනකොට ඇතුළු පුෂ්ඨයක් ආදේශ වෙනවා. පැත්තේ පුෂ්ඨය වෙනකොට මේ ඇතුළු පුෂ්ඨයක් ආදේශ වෙනවා. මේ ඉස්සරහා පුෂ්ඨය වෙනකොට ඇතුළු පැත්තේ පුෂ්ඨය ආදේශ වෙනවා. ඒතකොට කැපිලා ඉවත් වෙන පුෂ්ඨ තුනට සමාන පුෂ්ඨ තුනක් අලුතෙන් නිර්මාණය වෙනවා. එහෙනම් පුතේ වර්ගඵල වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් පිළිතුරු අංක 2 4 8 6 4 2 හරියට බලන්න අසුවට එන්න ඕනේ 88 එන්න ඕනේ තියෙන්නේ 80 කියලා මේක 88 වෙන්න ඕනේ 80 කියලා කියන්නේ දැන් 8 අයින් වෙච්ච එක ඒක නෙමෙයි 80 වෙන්න ඕනේ. ඒ බලන්නකෝ දැන් 6 4 24යි 24 2 48යි 8 2 12යි 12 2 24යි 4 2 8යි 8 2 16යි 24යි 16යි 40යි 40 48 88 වර්ගඵල වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි එක් මුල්ලකින් කපලා ඉවත් කරන්න පුතේ එක් මුල්ලකින් දෙකේ ගණකයක් කපලා අයින් කරනවා. එතකොට දෙකේ ගණකයක් කපලා අයින් කරලා කියලා රයිට්. එතකොට එහෙම ආයි අඩුවක් වෙන්නේ නැහැ. ඒ අලුතෙන් ඉතිරි පෘෂ්ඨ වර්ගඵලය අලුතෙන්ම ආයි පෘෂ්ඨ නිර්මාණය වීම සිද්ධ වෙනවනේ. මොකද උඩ පෘෂ්ඨ වලට යටින් අලුතෙන් පෘෂ්ඨයක් එනවා. යා විදියම එක්කනේ. මේ පැත්තේ එක්කෙනා දැන් මෙහි එක්කෙනා කැපිලා ඉන්නකොට අලුතෙන් පෘෂ්ඨ 3යි කැපිලා ඉවත් වෙන්නේ 3යි. તો රිප්ලේසින් කටින්. පාඩේදී රයිට් එන උත්තරේ එන්නේ 88 කියලා. 100 ඒක හදාගන්න උදේ 88ට දාගන්න උත්තරේ. ආයෙත් ප්‍රශ්න. වර්ගඵලය වෙනස් වීමක් වෙන්නේ නැහැ. 7 වෙනි ගානට එන්න. මීටර් 10ක් උස AB සිරස් කුළුණේ මුදුනේ සිට බලනායකුට තිරස් පොළවේ P හා Q ලක්ෂණ සිටින ළමයි දෙදෙනෙකු පෙනුනේ 30 සහ 60 අවරෝහණ කෝණවලදී ළමයින් දෙදෙනා එකිනෙකාට කොපමණ දුරින් සිටීද? රයිට් මෙන්න කුළුණ රයිට් මීටර් 10ක් උස කුළුණක් තියෙන්නේ. මේ කුළුණේ ඉඳන් බලන එක්කෙනෙක්ට පොළවේ P හා Q ලක්ෂවල පොළවේ P හා Q ලක්ෂවල ඉන්න දෙන්නෙක් පේන්නේ මෙන්න මේ ඇන්ගල් වලින්. අවරෝහණ කෝණ හොඳේ අවරෝහණ කෝණ වලින් පේන්නේ. රයිට් එක අවරෝහණ කෝණයක් 30යි අනිත් එක 60යි. එහෙනම් පොඩි එක්කෙනා 30යි ලොකු එක්කෙනා 60යි. ඕනේ පේන්නේ. ඉතින් මේ කෝණය ගැන කතා කරොත් මේක උස 10යි. ඒවාට සරලව කියත හැකි ඔයගෙන් අහන්න මෙන්න මේ දුරනේ. ළමයි දෙදෙනා එකිනෙකට කොපමණ දුරකින් සිටීද? අපි හිතමු මේක x කියලා. රයිට්? හරිද පුතේ? මෙතන දුර y කියලා හිතමුකෝ. දැන් ත්‍රිකෝණ දෙක නිර්මාණය කරගන්න පේන්න ලියා ගන්න ත්‍රිකෝණ දෙක. ත්‍රිකෝණ දෙක පේන්න ලියා ගන්න. එක ත්‍රිකෝණයක් බලන්න. right මේ කෝණේ තියෙනවා මේ කෝණේ තියෙන ඒකාන්තර කෝණ සමානිත මෙතන කෝණයක් 30යි නේද? දැන් Q වල කෝණේ 30යි. එතකොට Q වලට මෙන්න මේ ලක්ෂය ඉඳන් Q වලට තියෙන සමස්ත දුර පුතේ y ධන x නේ. right මේ උස h කියන්නේ 10යි. අනිත් ත්‍රිකෝණය මොකද්ද බලන්න? අනිත් ත්‍රිකෝණේ P කියන තැනනේ නම මේ Q කියන තැනට මේ P කියන තැන. right PQ දැන් මාරු වුණාට අවුලක් නැත්තේ නෑ. හොඳේ. ළමයි දෙදෙනෙකු වෙන්නේ 30. P වෙන්නේ 30 නේ. PQ ඒ මාරු වුණාට ප්‍රශ්නයක් නෑ. මෙතන දැන් හදාගන්න හරි. right මේක P මේක Q. හරි. ඒක පිළිවෙල අවශ්‍ය නැහැ. මොකද ළමයි දෙන අතර පරතරනේ අපිට අවශ්‍ය වෙන්නේ. right මේ කෝණය 60 නම් මේ කෝණය 60යි නේද උදේ ඒකාන්තර කෝණ සමාන හින්දා. මේ කෝණය 60යි. හැබැයි එතන තියෙන දුර y. මෙතන 10යි. ත්‍රිකෝණ මිතික අනුපාත පාවිච්චි කරන්න. කෙලින්ම tan අනුපාතය පාවිච්චි කරන්න. සම්මුඛ පාදකෙදී බද්ධ පාද. එහෙනම් අපි දාමු මෙයා මුලින්ම. මෙයා tan දාමු. y හොයාගන්න පුළුවන් එතකොට. tan අංශක 60. සම්මුඛ පාදයේ 10යි. බද්ධ පාදයේ y. tan අංශක 60 පුතේ මූල 3යි. එහෙනම් මූල 3 සමානයි 10 බෙදීම y.
එහෙනම් y සමානයි 10 බෙදීම මූල 3. right අපිට ඒක කියන්න පුළුවන් උත්තේ y සමානයි 10 මූල 3 බෙදීම 3 කියලා. මම y හොයාගත්තා. හරි. දැනට ඔය දෙකේ මොකක් හරි ආදේශ කරගන්න. ඊට පස්සේ මෙයාට දාන්න. i අංශක 30ට tan අංශක 30. සම්මුඛ පාදය මොකද්ද? 10. බද්ධ පාදය මොකද්ද? y ධන x. tan අංශක 30 පුතේ එකයට මූල 3. සමානයි 10 බෙදීම y ධන x. right ආදේශ කරන් යන සුළු කරන් ඉස්සල්ලා y ධන x සමානයි 10යි මූල 3 අරගෙන ගියාම 10 මූල 3. right එතකොට y කියන්නේ කවුද? y කියන්නේ 10 මූල 3 බෙදීම 3. එහෙනම් y 10යි මූල 3 බෙදීම 3 ධන x සමානයි 10 මූල 3. right එතකොට මෙතන සුළු කිරීම ලේසි. බලන්න එහෙනම් x සමානයි 10 මූල 3ෙන් අඩු කරන්න 10 මූල 3 බෙදීම 3. එතන x සමානයි 10 මූල 3යි 10 මූල 3යි කිව්වම පුතේ අඩු කිරීමද මෙතන එකනේ එන්නේ. එතකොට එන්නේ මොකද මෙතන යට පාදේ 3 කරගන්න. එතකොට එන්නේ 30 මූල 3 අඩු කිරීම 10 මූල 3. එතන උස්සේනේ පුතේ 20 මූල 3 බෙදීම 3 නේ. 20 මූල 3 බෙදීම 3. විස්තර මූල 3 බෙදීම 3 ඒක ආසන වශයෙන් සුළු කරලා දැන් ගන්න වෙනවා මේක. කැලේ දිනින්ද අවුලක් නැත්නම් ඒකට ඔයාලට කරගත්තේ. විස්තර ගුණ කරන්න 1.7යි 3යි දෙකෙන් බෙදන්න 3. 11.54 ආසන වශයෙන් ඉන්නේ. 11.54යි. ඒතර උත්තරේ දාන්න පුතේ 11.54 වුණ ආසන වශයෙන් 11ක් කියලා දාගන්න. එතකොට හරි. ආසන වශයෙන් 11ක් කියලා දාගන්න හරි. එන්නවනේ උත්තරේ 20 මූල 3 බෙදීම 3. බලන්න හරියට කානාවද කියලා. දැන් මෙතන අංශක 60නේ. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදය 10යි බද්ධ පාදය y. tan අංශක 60 කියන්නේ මූල 3යි. tan අංශක 60 කියන්නේ මූල 3යි. right එතකොට 10 බෙදීම y. එතකොට y කියන්නේ 10 බෙදීම මූල 3. මම සුළු කිරීම කරේ පුතේ යටත් මූල 3න් ගුණ කරලා උඩත් මූල 3න් ගුණ කරා. යට මූල 3න් ගුණ කරාම මූල 3 ගුණ කරාම 3යි. 10 මූල 3 බෙදීම 3. right. ඊට පස්සේ මෙතන දැම්මා. tan අංශක 30. tan අංශක 30 එතකොට එන්නේ y ධන x නේ. නේද? සම්මුඛ පාදය 10යි බද්ධ පාදය y ධන x. එහෙනම් සම්මුඛ පාදය 10යි බද්ධ පාදය y ධන x. එහෙනම් tan අංශක 30 කියන්නේ 1යට මූල 3යි. සම්මුඛ පාදය 10යි බද්ධ පාදය y ධන x. එතකොට y ධන x මෙහෙට එනවා 10 මූල 3 එහාට යනවා. එතකොට y කියන්නේ කීයද? 10 මූල 3 බෙදීම 3. එහෙනම් y ට ආදේශ කරලා 10 මූල 3 බෙදීම 3. එහෙනම් x උක්ත වෙනකොට 10 මූල 3න් අඩු වෙනවා 10 මූල 3 බෙදීම 3. එතකොට පුතේ මෙතන එන්නේ පොදු පාදය මේ හරය පොදු හරය 1යි. එතකොට ඒක 3 කරගන්න අපි 3ෙන් ගුණ කරන්න. එතකොට 30යි මූල 3 අඩු කිරීම 10යි මූල 3 බෙදීම 3නේ. එතකොට 30යි මූල 3ෙන් 10යි මූල 3 ගියාම පස්සේ උත්තරේ වෙන්නේ පුතේ 20යි මූල 3. 20යි මූල 3 3ෙන් බෙදුවම ආසන වශයෙන් උත්තරේ 11.54 තමයි එන්නේ. 11 කියලා ගත්තට අවුලක් නැත්තේ නැහැ. දැන්ට ඔතනදී ආසන වශයෙන් පිළිතුරට හතේ පිළිතුරු අංක 1 එතකොට. right 8ට ප්‍රශ්න යන්න 8 වෙනි ප්‍රශ්නෙට. ප්‍රතිරෝධය 20ක් වූ සන්නය කම්බියකට V 10 V විභවාන්තරය ලබා දුන්නට තප්පර 60ක් තුල I නැමැති ධාරාව ගලායයි. එසේ ගලා යන ධාරාවේ අගයවල. ඉතින් කෙලිම දාන V සමානයි IR මෙතන. වෙන මොනවාක්වත් දාන්න යන්න එපා. V සමානයි IR දාන්න. right V 10යි. R කියන්නේ 20යි. ඒකල ධාරාව I. right. එතකොට පුතේ උත්තර එනවා
0.5 ලොකු දෙයක් නෑ ඔය තප්පර 60කදී ගලා යනවා කියන එක කතන්දරේ බොරුවට දීලා තියෙන්නේ ඇම්පියර් 5ක ධාරාවක් ගලා යනවා ඇම්පියර් 5ක ධාරාව 0.5 ඇම්පියර් 0.5 ඇම්පියර් ධාරාවක් ගලා යෑම සිද්ධ වෙනවා බොරුවට දීලා තියෙන තප්පර 60 වගේ බොරුවට දීලා තියෙන්නේ right එහෙනම් 9 වෙනි ප්‍රශ්නයට යන්න මිනිස් ශරීරයේ පවතින ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් වැනි ලිංගික හෝමෝන නිර්මාණය කිරීමට දායක වන ජෛවාණු වර්ගය. පුතේ මේ ජෛවාණු වර්ගයේ පුතේ විශේෂයෙන් ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් නේ. එහෙනම් මේවා ලිපිඩ. ලිපිඩ තමයි ප්‍රධාන වශයෙන්ම ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් කියන ඒවා. right? ඒවා ලිපිඩ. එහෙනම් පිළිතුරංක 2 එන්නේ 9ට පිළිතුරංක 2. එහෙනම් දැන් චාලක රසායන ප්‍රශ්නයක් තියෙන්නේ. ප්‍රතික්‍රියාව සක්‍රියන ශක්තිය. මතකද ප්‍රතික්‍රියාව සක්‍රිය ශක්තිය කියන්නේ මොකක්ද? මේ තියෙනවා නේද? ප්‍රතික්‍රියා මාර්ග ශක්ති සටහන. ප්‍රතික්‍රියකය ඵලය බවටපත් වෙනවා. නගින්න ඕන කන්දේ උඩරින් උසට අදාළව අපි මේ කතා කරන්නේ සක්‍රිය ශක්තිය පුතේ. මෙයා තමයි සක්‍රිය ඇක්ටිවේෂන් එනර්ජි නේද? ප්‍රතික්‍රියක මට්ටමේ ඉඳන් කන්දේ උඩරින් උස. ඒතර මේ උස කන්ද කපලා වෙනස් කරන්න පුළුවන් උත්ප්‍රේරකයට විතරයි. ඒ කියන්නේ මේ සක්‍රිය ශක්තිය කෙරෙහි බලපාන්න පුළුවන් උත්ප්‍රේරකයට විතරයි. සක්‍රිය ශක්තිය අගේ මොන జగතෙක්ටත් වෙනස් කරන්න බෑ. උෂ්ණත්වය වැඩි කරාට සක්‍රිය ශක්තිය අගේ වෙනස් වෙන්නේ නැහැ. යම් ප්‍රතික්‍රියාවක ගමන් මාර්ගය වෙනස් කරන්න පුළුවන් උත්ප්‍රේරකයට විතරයි. ඒ කියන්නේ මේ කන්ද කපලා අඩු කරන්න පුළුවන් උත්ප්‍රේරකයට විතරයි. ඒතර කන්දේ උස අඩු වෙනවද? මේ කන්දේ උස අඩු වෙනවා කියන්නේ සක්‍රිය ශක්ති බාධා අඩු වෙනවා කියන්නේ. මේ සක්‍රිය ශක්ති බාධා අඩු කරන්න පුළුවන් එක්කෙනෙක් විතරයි උත්ප්‍රේරකයේ පුතේ වෙන කවුරුත් නෙමෙයි. ප්‍රතික්‍රියාව සක්‍රිය ශක්තිය නැස් කිරීම කෙරෙහි බලපාන සාධකයක් වන්නේ පුතේ. සක්‍රිය ශක්තිය නැස් වීම කෙරෙහි බලපාන සාධකය පුතේ උත්ප්‍රේරක සාන්ද්‍රණය නැත්නම් උත්ප්‍රේරක කියලා තිබ්බනම් හරි උත්තරේ. එහෙනම් පිළිතුරු අංක 4 එනවා උත්ප්‍රේරක සාන්ද්‍රණය කියන එක. යන්න ප්‍රශ්න අංක 11ට. මේ පුතේ අපි පන්තියේ ඔන්ලයින් එකට ඉස්සෙල්ලා අපි පන්ති අවසානයේ නතර කරනකොට කර ඉඳපු චුම්බකත්වයේ කොටස. දැන් ඊළඟට ඔන්ලයින් ක්ලාස් එකක් කොටසකදී අපි චුම්බකත්වයේ කොටස නැවත කතා කිරීමක් කරනවා. රයිට්? දැනට මතක තියාගන්න පොඩ්ඩක් කාරණාවක් කියන්නම්. චුම්බක ශ්‍රාව ඝනත්වය 5යි ටෙස්ලා වන චුම්බක ශේෂ්ඨයක් මත ඊට ලම්බකව පීඩා ඇති සන්නායක කම්බියක් ඇත. එහි දිග මීටර 1ක් වන අතර යහරා ඇම්පියර් 20 ධාරාවක් ගලා ඒ කම්බියක් මත ඇතිවන ඵලය. පුතේ මේක තමයි ෆ්ලෙමින්ගේ වමන් නීතියදී කියන්නේ F සමානයි BI එක. හරිද? ආන් දැන් ධාරාවක් ගලා ගන්න සන්නායකයක් තියෙනවා. ධාරාවක් ගලාගෙන යන සන්නායකයක් තියෙනවා. ඒ ගලාගෙන යන ධාරාව අපිට දීලා තියෙන පුතේ ඇම්පියර් 20ක් කියලා. මේ සන්නායකයේ දිග දීලා දිනවා 0.1 මීටර කියලා. මේ සන්නායකයට ලම්බකව චුම්බක ශේෂ්ඨයක් තියෙනවා. මේ සන්නායකයට ලම්බකව චුම්බක ශේෂ්ඨය ගමන් කරා. ඒ චුම්බක ශේෂ්ඨය අගය B කියලා අපි කියන්නේ. ඒක දීලා තියෙන ටෙස්ට් 5ක් කියලා. පුතේ හොඳට අහන් ඉන්න. මෙන්න මේ විදිහට සන්නායක දණ්ඩක් තියෙනකොට ඒ සන්නායක දණ්ඩට ලම්බව ගමන් ගන්නා මේ චුම්බක ශේෂ්ඨය මගින් මේ සන්නායක දණ්ඩ චලනය වීමකට ලක් වෙනවා. ඒ කියන්නේ මේ සන්නායක දණ්ඩ මත බලයක් හට ගන්නවා. මේ සන්නායක දණ්ඩ මත හට ගන්නා වූ බලය පුතේ ගන්න පුළුවන් සූත්‍රය F සමානයි BIL. හරි ලේසි සූත්‍රයක්. F සමානයි B කියලා අපි කියනවා. මේ සන්නායක දණ්ඩ මත හට ගන්නා බලය හොයා ගන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය තමයි F සමානයි BIL. පුතේ මේ සන්නායක දණ්ඩ මත ධාරාවන් දිශාවන් දීලා තියෙනවනම් චුම්බක ශේෂ්ඨයේ දිශාවන් අපිට ගානක දීලා තියෙනවනම් ෆ්ලෙමින්ගේ වමන් නීතිය දැම්මේ අපි ඕකට මොකද්ද යම් ධාරාවක් රැගෙන යන සන්නායකයක් චුම්බක ශේෂ්ඨයක් මත තිබ්බට පස්සේ ඒ සන්නායක දණ්ඩ මත බලය හටගන්නේ මොන දිශාවටද කියලා ඕලෙවල් කාලෙත් අපි ඉගෙන ගත්තා වමත් නීමේ තුලින් රයිට් එතකොට F සමානයි BIL එන හට ගන්න බලය අහනවා B 5යි I කියන්නේ ධාරාව උත්තේ 20යි හරිද 0.1යි तर CI तो ये 10 है न्यूटन 10 है F समान है न्यूटन 10 है පිළිතුරංක 3 පිළිතුරංක 3 යන 12 වෙනි ප්‍රශ්නෙට ඵලය ආශ්‍රිත ප්‍රශ්නයක් තියෙන්නේ
නිව්ටන් 100ක බලයකින් තල්ලු කිරීමක් තියෙනවා. සිරස සමග සාධන කෝණය අංශක 30යි. සිරස සමග සාධන. ඒ අනිවාර්යෙන් බල විභේදනයක් තියෙන්න ඕන. ස්කන්ධය කිලෝග්‍රෑම් 5ක් කියලා කියන්නේ. ඝර්ෂණය මේ පැත්තට කොහොමද තියෙන පුතේ චලන දිශාවට ප්‍රතිවිරුද්ධව μs සහ μk වෙනම දීලා තියෙනවා. μs 0.5යි μk සමානයි 0.4යි. මූල තුන ආසන වශයෙන් ගන්න කියන 1.7 මොකෝ බල විභේදනයක් තියෙන හින්දා. ඊයද වෙන්නේ නැති වස්තුව චලනය කිරීම සඳහා තිරස්ස යෙදිය යුතු අතිරික්ත බලය ආනත බලය හැර අතිරික්ත බලය වන්නේ. තිරස්ස යෙදිය යුතු අතිරික්ත බලය. දැන් හරියට ඔබ චලනය වෙන්න ඕන අතිරික්ත බලය. දැන් මට කියන්න හොඳට ඔක්කොම ඉස්සෙල්ලා. රයිට් කල්පනාකාරී වෙන්න. මේකේ අදහස් කරන්නේ චලනය වෙන්න දී යුතු අතිරික්ත බලය ආනත බලය හැර. දැන් ඔක්කොම ඉස්සෙල්ලා මේකේ තියෙන සුපිරිම தත්ත්වය තමයි මේක වරද්ද ගන්න ගොඩක් අය. ඔයා මුලින්ම හොයා ගන්න ඕන පුතේ මේ වස්තුව මත ක්‍රියාත්මක වෙන මේ වස්තුව මත මෙන්න මේ නිව්ටන් 100ක් තියෙනකොට ක්‍රියාත්මක වන උපරිම ඝර්ෂණ බලය කීයද කියලා. එහෙනම් පුතේ බල විභේදනය කරන්න. රයිට් මේ නිව්ටන් 100 විභේදනය කරන්න. මේ පැත්තට එතකොට ඉන්නේ පුතේ මේ පැත්ත කෝණේ පැත්තේ උඩින් පහළට විභේදනය කළාම 100යි කෝණේ පැත්තට නෙවම cos 30. අනිත් පැත්තට එන 100යි sin 30. නයි ඉස්සරහා පැත්තට 100යි sin 30. රයිට්. එතකොට cos 30 කියන්නේ මූල තුන බෙදීම දෙකයි. එතකොට 50යි මූල 3යි එන්නේ. උඩින් පහළට 50යි මූල 3ක් තියෙනවා. හොඳේ? වැඩිපුර. වස්තුවේ බර නිසා පහළට දෙන mg. mg නිව්ටන් 50යි. ඔයාලට ගන්න කියනවා මූල තුන කියන්නේ කීයද? මූල තුන 1.7යි කියලා ගන්න කියනවා. එහෙනම් 50 ගුණ කිරීම 1.7. 85යි. එහෙනම් නිව්ටන් 85ක් කෙලින් පහට තියෙනවා. දැන් ඔයා මට කියන අභිලම්බ දික්ක්‍රියාව දැන් කීයද? R. ඊරට බල බහට බල සමාන. එහෙනම් අභිලම්බ දික්ක්‍රියාව R ගන්න වෙන්නේ ඊරට බල සමානයි පහට බල. ඊරට බල කවුද? අභිලම්බ දික්ක්‍රියාව විතරයි. පහට බල කවුද? නිව්ටන් 85 පහට නේ. බලය විභේදනය කරාම නිව්ටන් 85 පහට. 85ක් තියෙනවා. බර නිසා ඉඩ වෙච්ච නිව්ටන් 50ක් තියෙනවා. නම් අභිලම්බ දික්ක්‍රියාව R තියෙනවා 135ක්. හරිනේ? 95 105 115 125 නිව්ටන් 135ක් තියෙනවා. අභිලම්බ දික්ක්‍රියාව 135ක් තියෙනවා. පැහැදිලිද? එහෙනම් ඇති විය හැකි උපරිම ඝර්ෂණ බලය. ඇති විය හැකි උපරිම ඝර්ෂණ බලය. අපි පුතේ යම් වස්තුවක් චලනය කරන්න අවශ්‍ය වන අවම බලය හොයනකොට චලනය කරන්න අවශ්‍ය වන අවම බලය කියන්නේ ඇති විය හැකි උපරිම ඝර්ෂණ බලය හා සමානයි. ඇති විය හැකි උපරිම ඝර්ෂණ බලය කියන්නේ පුතේ චලනය කරවීම සඳහා අවශ්‍ය අවම බලයට. හොඳේ? අවශ්‍ය අවම බලය. right? F සමානයි. එහෙනම් දාන්න F සමානයි μr. මොන Fද? නේද? static. Fs සමානයි μsr. නම් Fs සමානයි μsr. μs කියන්නේ කීයද? 0.5යි. අභිලම්බ දික්ක්‍රියාව කීයද? 135. එහෙනම් පුතේ 67.5ක් කියලා එන්නේ. 67.5. 135 ගුණ කිරීම 0.5. 67.5. මේ තමයි ඇති විය හැකි උපරිම ඝර්ෂණ බලය. right? දැන් මට කියන්නේ 100යි sin 30. sin 30 කියන භාගයෙන්. එතකොට මේ පැත්තේ නිව්ටන් 50ක් දැන්ටමත් දෙනවා. තිරස්ස දැන්ටමත් නිව්ටන් 50ක් තියෙනවා. තව මධ්‍ය අඩුපාඩු බලය තමයි ආන්නේ. මධ්‍ය අඩුපාඩු F බලය. දැන් දැනට නිව්ටන් 50ක් තියෙන හින්දා 100න් කොටසේ නිව්ටන් 50ක් තියෙන හින්දා තව අඩු 17.5 නේද? එහෙනම් අමතර බලය සමානයි 67.5න් අඩු කරන්න ඕනේ 50. උත්තරේ පුතේ 17.5 නිව්ටන්. අමතර බලය
17.5. ගානේ උත්තරයක් තියෙනවා කියලා අමතර බලය 17.5 කියනවා අපේ නිව්ටන් වලින්. 17.5. පිළිතුරු බලන්න හරියට. පිළිතුරු අංක 4. ලස්සන විදිහට පිළිතුරු අංක 4. හොඳ ගානක් නේ. හොඳට හිතන්න තියෙන ගානක්. තුන්වෙනි ගානට යන්න ඊට පස්සේ. කර්මාන්ත ශාලාවක පරිණාමකයක ප්‍රාථමිකයේ පොටවල් ගන්න 50යි ද්විතීයිකයේ පොටවල් ගන්න 200යි එසේම ප්‍රාථමිකයට දීලා තියෙන 110ක් රයිට් ප්‍රධානය කරේ නම් ද්විතීයිකයේ ප්‍රතිදාන වෝල්ටි තායි ඉතින් මේක හරිම ලේසිනේ රයිට් මේක ප්‍රාථමික දංගරය රයිට් ඒකේ තියෙන පොටවල් 50යි ද්විතීයික දංගරය පොටවල් 200ක් තියෙනවා රයිට් මුදුවකට හරියන අපි ඔහොම අඳින්නන්නේ तर प्राथमिक पොටවල් ගන්න n1 නම් වෝල්ටේජ් එක v1 නම් ද්විතීයිකේ පොටවල් ගන්න n2 නම් වෝල්ටේජ් එක v2 නම් මොකද සූත්‍රය පුතේ පොටවල් ගන්න අඩු නම් වෝල්ටේජ් එක අඩුයි පොටවල් ගන්න වැඩි නම් වෝල්ටේජ් එක වැඩි එහෙනම් කොහොමද එන්නේ අනුපාතය n1 n2 සම n1 බෙදීම n2 සමානයි v1 බෙදීම v2 හරිද ඒ කියන්නේ අදාළ අනුපාත සමාන වෙනවා මොකද පුතේ පොටවල් ගන්න වැඩි නම් මෙතන හරිනේ පොටවල් ගන්න වැඩි නම් විභවාන්තරය පොටවල් ගන්න අඩු නම් විභවාන්තරය අඩුයි. පොටවල් ගන්න වැඩි නම් විභවාන්තරය වැඩි නම් පොටවල් ගන්න අතර අනුපාතය විභවාන්තර අනුපාතයට සමානයි. n1 කියන්නේ කීයද? 50යි. පොටවල් ගන්න ඊළඟ එක්කෙනාගේ 200. v1 කියන්නේ කීයද? ප්‍රාථමිකයේ අනිවාර්යෙන් දෙන්න ඕන ප්‍රාථමිකය 110යි. මේක v2. අපිට නිකම් උත්තරේ නෝ අපිට මේක 4යි. උත්තරේ v2 සමානයි 440යි. කියනවා. v2 එක 440යි. පිළිතුරු අංක 4. පිළිතුරු අංක 4. 13 පිළිතුරු අංක 4. යමු 14ට. මේක සාමාන්‍ය පෙළටත් තිබ්බ ඔයගලන්ට. නේද? පොඩ මතක් වුණා නම් හරි. උසක සිට වැටෙන mmd ස්කන්ධයේ බිම වටින ප්‍රවේගය. උදේ මෙතන චාලක ශක්ති සමාන කිරීමක් තියෙන්නේ. විභව ශක්තියත් එක්ක. ඒතකොට මෙතන උඩ ඉඳන් පල්ලෙහාට වැටෙන්නේ මෙතනටනේ. මෙතනට වැටෙනන්නේ v වලට. රයිට් මෙතනට v වලට වැටෙනවා. එතකොට මෙතන උස කොච්චරද h? එතකොට මෙතනදී තියෙන විභව ශක්තිය මෙතෙන් තියෙන චාලක ශක්තිය. එහෙනම් ඒ දෙන එකිනෙකට සමානයි. ඉහළදී පවතින විභව ශක්තිය සමානයි පහළදී පවතින චාලක ශක්තිය. නේද? ඉහළදී පවතින විභව ශක්තිය mgh. පහළදී පවතින චාලක ශක්තිය mv වර්ග බෙදීම 2. එහෙනම් mt මොකද වෙන්නේ? කැපෙනවා 10යි නේ උත්තරේ පුතේ v කියන්නේ කොහොමද උත්තරේ 2gh සමානයි v වර්ගේ එතකොට 2gh වල සමස්ත වර්ගමූලය සමානයි v නේද තමයි සරල ගන්න මොකද කරේ ඊළදී විභව ශක්තිය පහළදී චාලක ශක්තිය සමාන කරා ශක්ති සංස්ථිතිය පිළිතුරු අංක 3 පිළිතුරු අංක 3 රයිට් පළසෙනෙකට යන්න පහත සඳහන් ඒ වගේ සෙවුම් යන්ත්‍රයක් නොවන්නේ. පුතේ ඉතින් සෙවුම් යන්ත්‍රය මේ එක එක කට්ටියට නම් Facebook එකත් සෙවුම් යන්ත්‍රයක් විදිහට පාවිච්චි කරන අවස්ථා නැතුවම නෙමෙයි අපේ ළමයි. රයිට් නමුත් Facebook කියන්නේ පුතේ සමාජ මාධ්‍ය ජාලයක්. රයිට් ඊට අපි යමු ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් සුප්‍රී ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් මෙතනදී ඔයාලට දීලා තියෙනවා. රයිට් මේ නිර්මාණ කටයුතුත් එක්ක බලන් යන්න. රයිට් මාත් එක්ක බලන්න මාක් කරන්න. මම මේක දැන් සරලව අඳින්නම්. උඩට පැහැදිලිව ගන්න පුළුවන්. මේක මෙහෙම තියෙන්නේ.
විදුලි ධාරාවේ තාපන ඵලය අධ්‍යයනය කිරීම සඳහා තමයි මේ ඇටම සකස් කරලා තියෙන්නේ පුතේ. මේක උෂ්ණත්වමානයේ තියෙන එතකොට. රයිට් මේක එතකොට මන්තනේ මේ තියෙන්නේ. රයිට් එතකොට මේක 4 කියලා මාක් කරලා තියෙනවා. ඔයා මාක් කරන්න මේ අගයන්. හරිද මේක 4 7 එක 5 ඊළඟ මේක 3 මේක 2 මේක 1 මේක 6 හරිනේ ඔය ටික මාක් කරලා දෙයි රයිට්. අපි දැන් බලමු මේකත් එක්ක. මෙම රූප සටහනේ අංකණය කර ඇති අයිටමයන් ලියා දක්වන්න. දැන් එක කවුද? එක පුතේ බැටරිය. දාගන්න එක බැටරිය. එක බැටරිය. දෙක පුතේ ප්‍රතිරෝධය. දෙක තියෙන්නේ ප්‍රතිරෝධය. දෙක ප්‍රතිරෝධය. තුන කවුද? ස්විච්. තුන තියෙන්නේ ස්විච්. රයිට් තුන ස්විච්. හතර මන්තය. හතර මන්තය. right පහ උෂ්ණත්වමානය. පහ උෂ්ණත්වමානය. 6 ඇමීටරය. 6 ඇමීටරය. 7 තාපන දඟරය හෙවත් කම්බි දඟරය කියලා කිව්වත් අවුලක් නැත්තේ නෑ. තාපන දඟරය කියන එක හොඳයි. තාපන දඟරය කියන එක හොඳයි. right right දැන් මොකද වෙන්නේ පුතේ? දැන් මේකයි කරන්න තියෙන්නේ. මේ කම්බි දඟරය සාමාන්‍යයෙන් මේ කම්බි දඟරය අපි දැන් මේකේ තියෙනවා තාපන දඟසන සුදුසු ලෝහය. right තඹ පාවිච්චි කරන්න පුළුවන්. right ඒතර සාමාන්‍යයෙන් පාවිච්චි කරන තඹ වගේ එකක්. right එතකොට මේ කියන එක්කෙනා තුලින් තාපය ගමන් කරනකොට එයා රත් වෙනවා. ඒ රත් වීම මත පදනම් කරගෙන එයා උෂ්ණත්වමානයේ පාඩාංගය ඉහළ යනවා. तोर विद्युत धाराව ගමන් කිරීම නිසා තාපය නිෂ්පාදනය වෙනවා කියන එක අර්ථකථනය කරවන්න තමයි අපි මේ උපකරණය සකස් කරලා තියෙන්නේ. ඒතකොට මේක ධාරාවක් ගලන් යනවා. ධාරාව මේ තුලින් යනකොට මේකේ තාපය නිෂ්පාදනය වෙනවා කියන එකට තමයි මේක අපි අරන් තියෙන්නේ. රයිට්. යමු එනම් පළවෙනි එක. B වල පළවෙනි එක. බීකරය තුල බාහිර ඇති තාපන දඟලය සඳහා වඩා සුදුසු ලෝහයක් නම් කරන්න. තඹකින් ලියවන අවුලක් ඇත්තේ නැහැ. තඹ හොඳයි. right දෙකට දාන්න දෙක මෙහි අංක දෙක සහ අංක 4ෙන් දැක්වෙන අයිතිමෙන් මගේ ඉදු කරන කාර්යයන්. ඉතින් අංක දෙක මොකක්ද? අංක දෙකට තියෙන්නේ ප්‍රතිරෝධයක්. එහෙනම් කම්බිය තුලින් ගලා යන ධාරාව පාලනය වෙන්නේ මේ ප්‍රතිරෝධය මත. එහෙනම් ලියා ගන්න දෙක ප්‍රතිරෝධය තියෙන්නේ. කම්බිය තුලින් ගමන් කරන ධාරාව පාලනය වීම. කම්බිය තුලින් ගමන් කරන ධාරාව පාලනය වීම. කම්බිය තුලින් ගමන් ධාරාව පාලනය වීම. හතරේ මොකද්ද පුතේ? මන්තය. මේ මන්තය විසින් මොකද කරන්නේ? මන්තය විසින් පුතේ මේ ජල බීකරය තුල තියෙන ජලය නේද? තුල ඒකාකාර උෂ්ණත්වයක් පවත්වා ගන්න අපි කටයුතු කරනවා. කියන්නේ නම් ජලය පුරා ඒකාකාර උෂ්ණත්වයක් පවත්වා ගැනීමට ජලය කැළදීම. ජලය පුරා ඒකාකාර උෂ්ණත්වයක් පවත්වා ගැනීමට ජලය කැළදීම කලත්වන. ජලය කැළදීම. right දැන් මොකද වෙන්නේ කියලා බලන්න. ඇම්පියර 0.5ක ධාරාවක් දඟරේ දිගේ ගලා යන අතර මිනිත්තු 2කින් 2කට ජලයේ උෂ්ණත්වය මෙන ගන්නා ලදී. මෙහිදී සිදුවන නිරීක්ෂණය. පුතේ එතකොට මිනිත්තු 2කින් 2කට ජලයේ උෂ්ණත්වය මයින්නවනේ. ඇත්තටම එතකොට අපිට එන්නේ පුතේ ඒකාකාර උෂ්ණත්වය ඉහළ යනවා. ඒ කියන්නේ ඒකාකාර වශයෙන් ජලයේ උෂ්ණත්වය ඉහළ යනවා. අපි ඒක ලස්සනට දකිනවා. කියන්නේ 5 10 15 20 අනාදී වශයෙන් ඉහළ යෑම අපිට දැක ගැනීමේ හැකියාවක් තියෙනවා මිනිත්තු 2කින් 2කට මේක පරීක්ෂණය කරොත්. මම මේකේ උදාහරණයක් විදියට පොඩි අගයක් වැඩි වීමක් සිද්ධ වෙනවා. එහෙනම් මොකක්ද අහන්නේ? සිදුවන නිරීක්ෂණය මොකක්ද කියලා තමයි මේකේ එන්න ඕන. right 0.5ක ධාරාවක් දඟරේ දිගේ ගලාගෙන යන විට මිනිත්තු 2කින් 2කට ජලයේ උෂ්ණත්වය මැන ගන්නා ලදී. මේදී සිදුවන නිරීක්ෂණය කුමක්ද? මොකද්ද නිරීක්ෂණය පුතේ? මිනිත්තු 2කින් 2කට ඒකාකාර ලෙස ජලයේ උෂ්ණත්වය ඉහළ යෑම. යන මිනිත්තු 2කින් 2කට
මිනිත්තු දෙකකින් දෙකට ජලයේ උෂ්ණත්වය ඒකාකාර ලෙස ඉහළ යනවා. මිනිත්තු දෙකකින් දෙකට ජලයේ උෂ්ණත්වය ඒකාකාර ලෙස ඉහළ යනවා. මිනිත්තු දෙකකින් දෙකට ජලයේ උෂ්ණත්වය ඒකාකාර ලෙස ඉහළ යනවා. right ඊළඟට යන්න හතරවෙනි ප්‍රශ්නෙට ජලය තුලින් ගලා යන ධාරාව ඇම්පියර් 1ක් බවට පත් කර. ඒ කියන්නේ පුතේ මේ ජලය තුලින් ගමන් කරන ධාරාව ඇම්පියර් 1ක් බවට පත් කරන්න පුළුවන් අපිට ප්‍රතිරෝධය වෙනස් කරලා. නැවත මිනිත්තු දෙකකින් දෙකට ජලයේ උෂ්ණත්වය වෙන ගන්නා ලදී. මෙහි පළමු ධාරාව මෙම ධාරාව ගලා යෑමේදී සිදුවන නිරීක්ෂණය. ඇත්තටම පුතේ පළමු ධාරාව අඩු ධාරාවක් නේ 0.5 ඇම්පියර් නේ. දෙවෙනි අවස්ථාවේ ධාරාව ඇම්පියර් 1යි. එහෙනම් 0.5 වගේ පොඩි ධාරාවක් ගමන් කරනකොට නිෂ්පාදනය වෙච්ච තාපය නිසා උෂ්ණත්වය ඉහළ යනවා. ඒ ඉහළ යන ප්‍රමාණයට වඩා ඇම්පියර් 1ක ධාරාවක් මේ තුලින් ගමන් කරනකොට නිෂ්පාදනය වන තාප ප්‍රමාණය වැඩි. ඒකට හේතුව පුතේ අපිට ජූල් නියමෙදි කතා කරනවා E සමානයි I වර්ගය RT. ඒ කියන්නේ පුතේ තාපන ධාරාවක් තුලින් තාපය හානි වීමේ ශක්තිය. තාප ශක්තිය හානි වීම I වර්ගය RT වලින් යන්නේ. එහෙනම් ධාරාව වැඩි වෙනකොට හානි වෙන ශක්ති ප්‍රමාණය වැඩි. E කියන්නේ ශක්තිය. දැන් මේ කම්පිය තුලින් හානි වෙන ශක්ති ප්‍රමාණය වැඩි පුතේ එතනින් ගමන් කරන ධාරාව වැඩි වුණා. දැන් 0.5 ඇම්පියර් ප්‍රමාණයක් ගමන් කරනවට වඩා ඇම්පියර් 1ක ප්‍රමාණයක් ගමන් කරනකොට නිෂ්පාදනය වන තාප ප්‍රමාණය වැඩි හින්දා උෂ්ණත්වය ඉහළ යාම වැඩි අගයක් විදිහට අපි සලකන්න පුළුවන්. එනවාගෙන් අහන්නේ නිරීක්ෂණය සඳහන් කරන්න ලියන්න 0.5 ඇම්පියර් ගලා යෑමේදී 0.5 ඇම්පියර් ගලා යෑමේදී මිනිත්තු දෙකින් දෙකට 0.5 ඇම්පියර් ගලා යෑමේදී මිනිත්තු දෙකින් දෙකට ඒකාකාරව උෂ්ණත්වය මිනිත්තු දෙකින් දෙකට ඒකාකාරව වැඩි වෙන උෂ්ණත්වයට වඩා මිනිත්තු දෙකින් දෙකට ඒකාකාරව වැඩි වෙන උෂ්ණත්වයට වඩා ඇම්පියර් 1ක් ගලා යෑමේදී මිනිත්තු දෙකින් දෙකට ඒකාකාරීව වැඩි වෙන උෂ්ණත්වය වැඩි වේ. right very good right ඊළඟ බලන්න පුතේ මේ සූත්‍රයෙන් මේ ගන්න දෙන්නේ ජල බීකරය තුල තබා ඇති තාපන දංගරයෙන් දෙගුණයක ප්‍රතිරෝධයක් පවතින තාපන දංගරයක් යොදා 0.5 ඇම්පියර් ධාරාව ගලා යාමට සලස්වනදී ඒදී සිදුවන නිරීක්ෂණය. එතකොට පුතේ ප්‍රතිරෝධය වැඩි කරත් එච්චරයි. දැන් ඇතුළේ තියෙන ප්‍රතිරෝධය වැඩි කරත් පුතේ එතකොට එතනදි සිද්ධ වෙන්නේ ප්‍රතිරෝධය කී ගුණයක් කරනවලද? ප්‍රතිරෝධය දෙගුණයක් කරනවා. ප්‍රතිරෝධය දෙගුණයක් කරොත් පුතේ ප්‍රතිරෝධය දෙගුණයක් කරොත් අර උෂ්ණත්වය ඉහළ යෑම දෙගුණයක් වඩපත් වෙනවා. පැහැදිලිද? ලියන්න. ප්‍රතිරෝධය දෙගුණයක් කිරීමට පෙර කියන්නේ ඩබල් කරන්න ඉස්සෙල්ලා මිනිත්තු දෙකින් දෙකට ඒකාකාරීව වැඩි වෙන උෂ්ණත්වයට වඩා ප්‍රතිරෝධය දෙගුණයක් කළ විට ප්‍රතිරෝධය වැඩි කරාමත් උෂ්ණත්වය ඉහළ යාම වැඩි කියලා කියන්නේ නැහැ. ප්‍රතිරෝධය දෙගුණයක් කළ විට ප්‍රතිරෝධය ඩබල් කරනවා. ප්‍රතිරෝධය දෙගුණයක් කළ විට මිනිත්තු දෙකින් දෙකට ඒකාකාරීව වැඩි වෙන උෂ්ණත්වය මේක තුලින් ධාරාව ගමන් කරන මේකේ තාපය හැදෙන එක ගැන නෙවෙයි කියන්නේ පුතේ. නේද? මිනිත්තු දෙකින් දෙකට වැඩි වෙන උෂ්ණත්වය වැඩි වේ. මිනිත්තු දෙකින් දෙකට ඒකාකාරීව වැඩි වෙන උෂ්ණත්වය වැඩි වේ. දෙකින් දෙකට ඒකාකාරයේ වැඩි වෙන උෂ්ණත්වය වැඩි වේ. හරි හයවෙනි එකට යන්න. විද්‍යුත් ධාරාවේ තාපන බලය සඳහා සූත්‍රයක් ඉහත සඳහන් කරුණ ඇසුරෙන් ලියා දක්වන්න. ප්‍රතිරෝධය ධාරාවයි. එහෙනම් මොකද මේ සූත්‍රය? E = I වර්ග RT. නේද? එහෙනම් E = I වර්ග RT. E කියන්නේ තාපය. I කියන්නේ ධාරාව. ඇම්පියර් කියලා දාන්න ඉස්සරහින්
R කියන්නේ ප්‍රතිරෝධය. අය කොහොම? T කියන්නේ කාලය. කාලය සමානයි තප්පර. කොහොමද තිබ්බන ඇති? E සමානයි I වර්ගයේ RT. E සමානයි I වර්ගයේ RT. right? H අකුර දාන්නම් පුළුවන් සමහරවිට H අකුරක් දාන්න sorry. හතරේ ප්‍රශ්නේ ගන්න. එක්තරා කම්බි දංගරයක ප්‍රතිරෝධය ඕම් 80යි. එම දංගරයේ විදුලි සැපයීමට සම්බන්ධ කර ඇති විට ලබා ගන්න ධාරාව ඇම්පියර් 6යි. මිනිත්තු 3කදී දංගරයේ වන ගණනය වන ශක්ති ප්‍රමාණය කොහොමද? එහෙනම් පුතේ දාන්න E සමානයි කෙලින්ම I වර්ගයේ RT කෙලින්ම දාන්න. ධාරාව කියන්නේ කීයද පුතේ 6යි. එහෙනම් 6 වර්ගය. ඕම් ගාන කියන්නේ 80යි. හරිද? මිනිත්තු 3 කියන්නේ තප්පර 180ක්. යට වරක් තුනනේ. සූත්‍ර සුළු කරලා බලන්න. 6 වර්ගයේ 36 වරක් 80 වරක් 180. right? 5,18,400යි. ජූල්. 5,18,400යි ජූල් කියන්නේ. right? ඊළඟට අපිට තියෙනවා ඊළඟ එක ඊට B කොටසේ 6 වෙනි ගැටලුවේ සූත්‍රය ඇසුරෙන් විද්‍යුත් ධාරාවේ තාපන බලය සඳහා තවත් සූත්‍ර දෙකක් ලබා ගන්න. දැන් විද්‍යුත් ධාරාවේ තාපන බලය සඳහා ප්‍රධාන සූත්‍ර තුනක් තියෙනවා. ඒක ලැබෙන්නේ V = IR වලින්. ඒතර V = IR තියෙනවානේ. right? එතකොට අපි දන්නවා එක අවස්ථාවකදී මම මෙතන දානවා V = IR. right? එක අවස්ථාවකදී I යුක්ත කරන්න V බෙදීම R = I. අනිත් අවස්ථාවේ මේක එක සූත්‍රයක් එක. right? අනිත් අවස්ථාවේ R යුක්ත කරන්න V බෙදීම I = R. right? මේක තමයි දෙක. හරිනම් බලන්න සූත්‍රය බලන්න ප්‍රධාන එක I වර්ගයේ RT. නම් E = I වර්ගයේ RT. E = I වර්ගයේ RT. එක ආදේශය කරා. දැන් E = I වර්ගය කියන්නේ කීයද පුතේ? I වර්ගය කියන්නේ එතකොට V බෙදීම R වල වර්ගනේ. V බෙදීම R වල වර්ගය. එක ආදේශ කරන්නේ T. එතකොට E = V වර්ගය බෙදීම R වර්ගය ගුණ කිරීම RT. කාර්යයට මෙතනින් R කැපෙනවා. එහෙනම් E = V වර්ගය බෙදීම RT. ඔන්න එක සූත්‍රය. right? එක සූත්‍රයක් අපි නිර්මාණය කරගත්තා. තව සූත්‍රයකට එමු. දෙවෙනි සමීකරණ ආදේශ කරමු. දෙක. එහෙනම් E = I වර්ගයේ RT. එහෙනම් E = I වර්ගය කියන්නේ කීයද උත්තේ එතකොට? මේ අවස්ථාවේ ආදේශ කරන දෙවෙනි සූත්‍රය. R ආදේශ කරනවා. එහෙනම් E = I වර්ගය R වලට ආදේශ කරන් තියෙන්නේ උත්තේ V බෙදීමයි. right? T. right එකයි කෙනෙක් කැපෙනවා E = IBT. ඔන්න අනිත් සූත්‍රය. ශක්ති සම්බන්ධයෙන් පවතින අනිත් සූත්‍රය. right? ශක්ති සම්බන්ධයෙන් පවතින අනිත් සූත්‍රය. right? හරි. හරිනේ හරි. එහෙනම් ඊළඟ රචනා කොටසක් තියෙන්නේ එසේ විදියට හදලා තියෙන. නමුත් මේක සිලබස් එකේ ගොඩක් වෙලාට නැති කොටසක්. නමුත් අපි මේ කොටසේදී හරි මේක සාකච්ඡා කරලා විශ්ලේෂණය යන්න ඕන පුතේ. මේක මොකද අපිට වැදගත් කරන තැන් කීපයක් තියෙනවා. මොකෝ මේ ඥාන ඉන්ජිනේරු විද්‍යාව සිලබස් එකේ නැති වුණාට මේ ප්‍රශ්නවල උත්තර දැන සිටීම අපිට සෑහෙන වැදගත්කමක් තියෙනවා SFT වලදී. right? ඔයාලට මම ඒවා සුජි විද්‍යාවට උත්තර පහ දාලා තියෙනවා. කියලා දීලා තියෙනවා MCQ කතා කරනකොට. right? එක ඥාන විකිරණය කියන්නේ මොකක්ද? පුතේ ඥාන විකිරණය කියන්නේ යම් ජීවියෙක්ගේ ඇතුලේ තියෙන DNA කොටසක් ඥාන කොටසක් අරගෙන තව එක්කෙනෙක්ට ඇතුළු කරනවා. නැත්තම් තියෙන එක වෙනස් කරනවා. ඒ කියන්නේ මගේ ඇඟේ තියෙන සෛලය ඇතුලේ තියෙන DNA වල ඥාන තියෙනවානේ ඥාන වෙනස් කරනවා. එක්කෝ ඥාන අවුතෙන් ඇතුළත් කරනවා. ඔකට කියන ඥාන විකිරණය කියන්නේ. right එහෙනම් ලියා ගන්න එක එක ප්‍රශ්න අංක 1 රෝමිලකම් 1 ඥාන විකිරණ ලෙස හඳුන්වන්නේ කොහොමද? කියන්නේ මේම යම් ජීවියෙකුගේ වර්ණ දෙන සෙට් එකටම කියන පුතේ ජීනෝමය කියන. යම් ජීවියෙකුගේ ජීනෝමයට
යම් ජීවීකුගේ ජීනෝමයට ඉස්සර කාලේ පුතේ මතකද අර මම ඔයාලට කිව්වා මේ ඉන්සුලින් නිෂ්පාදනය කරේ කොහොමද කියලා. දැන් ඉස්සර ඉන්සුලින් ගත්ත විදිහ ඌරා මරලා ඌරාගේ අග්න්‍යාශය මිදිකලා ගත්ත නිස්සාරකය තමයි ඉන්සුලින් විදියට පාවිච්චි කරේ. එතනින් නික්ෂේපණය කළා. නමුත් දැන් මෙතන මොකද කරන්නේ? අපේ ඇඟේ තියෙන ඇල්ෆා සෛල බීටා සෛල වලින් අදාළ ජාන කොටස අරගෙන E. coli බැක්ටීරියාවගේ ප්ලාස්මිඩයට බද්ධ කරලා E. coli මගින් ඉන්සුලින් නිෂ්පාදනය කරන මහා පරිමාණ ටැංකිය වල. ඉතින් ඒක තමයි ජාන විකිරණය. එහෙනම් මොකක්ද දෙන්න ඕන? කොහෙටද සෙට් කරන්නේ? ජීනෝමයට. ඒතකොට ජීනෝමයට වර්ණ දේහ ප්ලාස්මිඩ ඔක්කොමයි තියෙන්නේ. right බැක්ටීරියා ජීනෝමයට වර්ණ දේහ ප්ලාස්මිඩ කියන ඔක්කොමයි තියෙන්නේ. ඒතකොට මේ කොටසක් කපලා අයි සෙට් කරනවා අලුත් එකක් ඒකට නැත්නම් තියෙන එකක් වෙනස් කරන්නත් පුළුවන්. right යන නම් ජීවිකයේ ජීනෝමයට අලුතින් ජාන එකතු කිරීම මගින් ජාන වෙනස් කිරීම සිදු කිරීම ජාන විකිරණයයි අලුතින් ජාන ඇතුළත් කිරීම මගින් හෝ ජාන වෙනස් කිරීම සිදු කිරීම ජාන විකිරණයයි. right දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ විදිහට දැන් ජාන ටික තියෙනවා. right ඔයා හිතන්න මේක වර්ණ දේහයක් කියලා. right මේ ජාන වෙන් කර ගන්න ඕන. ජාන කොටස් වලට කපා ගන්න වෙන් කර ගන්න ඕන. right එතකොට ජාන වෙන් කිරීමට භාවිතා කරනවා අහනවා ජාන ඉංජිනේරු තාක්ෂණයේදී ජාන වෙන් කර ගැනීම සඳහා භාවිතා කරන ක්‍රමවේදය. පුතේ ඒකට ක්‍රමවේද කිහිපයක් තියෙන එකක් තමයි සදර්න් බ්ලොටින් ක්‍රමය. නැත්නම් ජෙලි විද්‍යුතාගමනය. සදර්න් බ්ලොටින් නම් ටික විතරක් ලියා ගන්න. සදර්න් වෙන් කරන ක්‍රම, ජාන වෙන් කරන ක්‍රම. සදර්න් බ්ලොටින් අල්බයනෙමින් බ්ලොටින් සදර්න් බ්ලොටින් ක්‍රමය නැත්නම් ජෙලි විද්‍යුතාගමනය. ජෙලි විද්‍යුතාගමනය. ඒ තමයි ජාන වෙන් කර ගන්න ක්‍රමවේදය. right ගම් මතක් කරගන්න ජාන වෙන් කර ගන්න. ප්‍රතිසංයෝජිත ප්ලාස්මිඩ ලෙස හඳුන්වන්නේ කුමක්ද? පුතේ ප්‍රතිසංයෝජිත ප්ලාස්මිඩයක් කියන්නේ අපි E. coli ගැන සලකමුකෝ. E. coli කියලා දන්නවා මෙතන වර්ණ දේහය තියෙනවා මෙතන ප්ලාස්මිඩය තියෙනවා. දැන් මේ ප්ලාස්මිඩය තියෙනවානේ. වෙනත් ජාන කොටසක් අරගෙන මේ ප්ලාස්මිඩයට බද්ධ කරනවා. මේ ප්ලාස්මිඩයට අලුත් ජාන කොටසක් බද්ධ කරනවා. අලුත් ජාන නිව් චේන් එකක් බද්ධ කරනවා. ඉතින් මේකට කියන්නේ ප්‍රතිසංයෝජිත ප්ලාස්මිඩයක් කියලා. ලියන්න වෙනත් ජානමය කොටසක්. තුන්වෙනි ප්‍රශ්නෙට ප්‍රතිසංයෝජිත ප්ලාස්මිඩයක් කියන්නේ මොකක්ද කියලා අහනවා. වෙනත් ජානමය කොටසක් ප්ලාස්මිඩයට බද්ධ කිරීමෙන් නිර්මාණය කරගන්නා ප්ලාස්මිඩ වේ. වෙනත් ජානමය කොටසක් ප්ලාස්මිඩයට බද්ධ කිරීමෙන් නිර්මාණය කරගන්නා ප්ලාස්මිඩ වේ. ප්‍රතිසංයෝජිත ප්ලාස්මිඩ කියන්නේ ඒක. ප්‍රතිසංයෝජිත ප්ලාස්මිඩ නිර්මාණයේදී භාවිත කරන එන්සයිම් දෙකක් සහ ඒ වගේ කෘත්‍යයන්. මොකද්ද පුතේ? විභාගෙන් නම් පාස් පේපර්ස් වල නම් අහලා තියෙනවා. නේද? ජාන කපා ගන්න ඕනේ. ජාන කපා ගන්න. ඒ කියන්නේ මේ තියෙන DNA වර්ණ දේවල් තියෙන ජාන කපා ගන්න ඕනේ නිශ්චිත තැන් වලින්. ඒ නිශ්චිත තැන් වලින් ජාන කපා ගන්න නම් පාවිච්චි කරන්නේ එන්ඩෝනියුක්ලියස් කියන එන්සයිම්. මොකද්ද? ජාන කපා ගැනීමට භාවිත කරන්නේ එන්ඩෝනියුක්ලියස් එන්සයිම්. එතකොට ඒ කියන්නේ කපාගත් ජාන හරි විදියට කපා ගැනීම. ජාන කපා ගන්න එන්ඩෝනියුක්ලියස් පීයක් වල. ලයිගේස් කියලා එන්සයිම් එකක් තියෙනවා. එහෙනම් ලයිගේස් මොකද එන්සයිම් එක? එකක් එන්ඩෝනියුක්ලියස්. එන්සයිම් මොකද? එන්ඩෝනියුක්ලියස්. ලිගේස් අනිත් එක. ලයිගේස් කියලා කියන ලිගේස් කියලා කියනවා. ලිගේස්. right? ලයිගේස් කියලා කියන ලිගේස් කියලා කියනවා. මොකක්ද මේ එන්සයිම් එක? මේක තමයි අලවන්න පාවිච්චි කරන්නේ. කපාගත්ත කොට සලවන්නත් ඕනනේ. ඒ අලවන්න පාවිච්චි කරන්නේ ලිගේස් කියන එන්සයිම් එක.
කපා ගන්න පාවිච්චි කරන එන්ඩෝනියුක්ලියස්. එහෙනම් දාගන්න පුතේ එන්ඩෝනියුක්ලියස් වෙන් කරගත් ජාන කොටස් වලට කපා ගැනීම. වෙන් කරගත් ජාන අවශ්‍ය කොටස් වලට කපා ගැනීම. ජාන වෙන් කරගත්තනේ අර සඩන් කොටින් තමයි. වෙන් කරගත් ජාන අවශ්‍ය කොටස් වලට කපා ගැනීම. වෙන් කරගත් ජාන අවශ්‍ය කොටස් වලට කපා ගැනීම. ලිගේස් කියලා කියනවා ලයිගේස් කියලා කියනවා. ස්පෙල් කරන විදිය අනුව. ඉංග්‍රීසි වචන ඕකනේ. කප් හොඳේ කප්. හරිද? නා එයාගේ මොකද්ද? කපා කොටස් කරගත් ජාන ප්ලාස්මිඩයට බද්ධ කිරීම. නැත්නම් ජාන අලවා ගැනීම. කපාගත් ජාන කොටස් බද්ධ කිරීමට. අලවා ගැනීම. කපාගත් ජාන කොටස් බද්ධ කිරීමට අලවා ගැනීම තමයි ඒක භාවිත කරන්නේ. කපාගත් ජාන කොටස් බද්ධ කිරීමට අලවා ගැනීමට තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් පුතේ කපා ගන්න ගාව පාවිච්චි කරන්නේ එන්ඩෝනියුක්ලියස්. ඒ කපාගත් කොටස් නිශ්චිත ස්ථානවලින් අලවා ගැනීමට අපි ලයිගේස් නැත්නම් ලිගේස් කියලා කියනවා. right ඊළඟට පස්වෙනි ප්‍රශ්නයට යන්න. සුද්ධ ජීවීන් ඉවත් කිරීමේ ක්‍රමයක් වන පෙරීම හඳුන්වා එය භාවිතයෙන් පෙරා ගන්න ද්‍රව්‍ය. පුතේ බැක්ටීරියා right ඒ කියන්නේ තාප අස්ථායී දේවල් දිනවනේ. තාප අස්ථායී දේවල් බැක්ටීරියා පටල පෙරහන් මගින් පෙරනවා. බැක්ටීරියා පටල පෙරහනට සාමාන්‍ය සිදුරක් පුතේ 0.2 මයික්‍රෝමීටර වගේ වෙනවා. right බැක්ටීරියා පටල පෙරහන පුතේ 0.2 මයික්‍රෝමීටර වගේ වෙනවා පටල පෙරහන. එතකොට මේ සිදුරක් පටල පෙරහනේ සිදුරක්. right? එතකොට මේ තුලින් බැක්ටීරියා පෙරෙන්නේ නැහැ. එතකොට බැක්ටීරියා ඉතුරු වෙනවා. ඒ වගේම මේවා මේ පෙරීම සඳහා භාවිත කරන පුළුවන් උදාහරණ විදිහට අපිට රසායන ද්‍රව්‍ය පෙරීමට ඒ රසායන සංයෝග තාප අස්ථායී නම් විශේෂයෙන් රුධිරය වගේ ඒවා පෙරීමට අපි පාවිච්චි කරනවා. ඒ කියන්නේ ද්‍රව මාධ්‍යවල තියෙන සුජීවී ඉවත් කරන්න. තාප අස්ථායී ද්‍රව මාධ්‍යයන් භාවිතා කරන තියෙන අවස්ථාවක තාප අස්ථායී ද්‍රව මාධ්‍යයන් භාවිතා කරන තියෙන අවස්ථාව විශේෂයෙන් රුධිරය පෙරන්න උනත් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ නම් එහෙම පෙරීම හඳුන්වන්න යන්න බැක්ටීරියා බීජාණු සහ දිලීර වලින් බැක්ටීරියා බීජාණු සහ දිලීර වලින් තොර කර ගැනීමට තාප අස්ථායී ද්‍රව මාධ්‍යයන් තාපයට උද්දෙන්නේ නැති ද්‍රව මාධ්‍යයන් සුද්ධ ජීවීන්ගෙන් තොර කර ගැනීම සඳහා මේක යාළුවෝ 0.2 මයික්‍රෝමීටර 0.25 මයික්‍රෝමීටර ප්‍රමාණී සිදුරු සහිත බැක්ටීරියා පටල පෙරහන් මගින් මේ ප්‍රමාණී සිදුරු සහිත බැක්ටීරියා පටල පෙරහන් මගින් පෙරීම සිදු කරයි. බැක්ටීරියා පටල පෙරහන් මගින් පෙරීම සිදු කරයි. ඒතර පෙරහන මොනවද පුතේ? තාප අස්ථායී රසායනික ද්‍රව්‍ය. ඒව ලියා ගන්න. තාප අස්ථායී රසායනික ද්‍රව්‍ය පද පෙරීමට යොදා ගන්න ඒවා. ඊපස්සේ රුධිරාණු. නැත්නම් අපි කියව රුධිර ප්ලාස්මාව. රයිට් ඒවා විශේෂයි. ඊට අනිශ්ච කතාවක් පිළිල කරගන්න අයුරු. ඉතින් මොකද අනිශ්ච කතාවක් පිළිල කරන්න අයුරු? හරිම ලේසි වැඩක් නේද? අපි වීදුරු කතාවක් ගත්තනේ. වීදුරු කතාවක් ගන්න. වීදුරු කතාව මත මොකද අපි කියන්නේ? ජල බිඳුවක් තියෙනවා. නේද? ජල බිඳුවක් තියෙනවා. පළවෙනි එක මොකද්ද? පළවෙනි එක පුතේ වීදුරු කතාව. ඊළඟ මතකයේ ජල බිඳුවක් තබා ගැනීම. AC
අනිශ්චිත කතාව තබා ගැනීම. දැන් ජල විද්‍යුත් තබාගෙන තමයි ඊළඟට සුද්ධ ජීවීන් ආමතුලනය කරන්නේ. දැන් සුද්ධ ජීවි බලන්න යනකොට සුද්ධ ජීවීන් ආමතුලනය කරනවා. දැන් මේකට සුද්ධ ජීවීන් කියනවා. සුද්ධ ජීවීන් ආමතුලනය සුද්ධ ජීවීන් ආමතුලනය. right? සුද්ධ ජීවීන් ආමතුලනය කරාට පස්සේ පුතේ අපි ඒක වාතයේ විරල. වාතයේ විරල බන්සන් 1000කින් තිර කරගන්නවා. වාතයේ වියලීම. මේක ආයි වාතයේ වියලීම. right? ඊළඟ බන්සන් 1000කින් වේලීම. බන්සන් 1000කින් තිර කරගන්නවා. බන්සන් 1000කින් තිර කර ගැනීම. බන්සන් 1000කින් තිර කිරීම. ඊට පස්සේ තමයි වර්ණ ගන්න ඕනේ. ඊපස්සේ වර්ණ ගැනීම. වර්ණ ගැනීම. වර්ණ ගැනීමට පස්සේ අපි වැඩි වර්ණ සෝදා හරින්න ඕනේ. වැඩි වර්ණ සෝදා හැරීම. වැඩි වර්ණ සේදීම. වැඩි වර්ණ සෝදා ගන්න ඕනේ. ඊට පස්සේ පරීක්ෂා. මේවා ඉතින් අහන්නේ නැහැ SFT වලට. නිකන් සරල. කියන බලන්න වීදුරු කතාවක් ගත්තා. වීදුරු කතාව මත ජල බිඳුවක් තබා ගත්තා. ඊට පස්සේ සුද්ධ ජීවීන් ආමතුලනය කරා. වාතයේ වේලුවා බන්සන් 1000කින් වේලුවා. ඊට පස්සේ වර්ණ ගැන්වීම වර්ණ ගන්නවා. ඊට පස්සේ වැඩි වර්ණ හොදලා යනවා. වැඩි වර්ණ සේදීම. කැතර ලිව්වේ. වර්ණ ගැන්වීම. right? වර්ණ ගැන්වීම. ඊට පස්සේ වැඩි වර්ණ සේදීම. ඊට පස්සේ පරීක්ෂාව සිදු කරනවා. පැහැදිලි පුතේ? ඒක තමයි අන්වීක්ෂ කතාව පිළිල කරගන්න ආකාරය. right. යන්න ඊළඟට 6 වෙනි ප්‍රශ්නෙට. හත නේද? හත. බැක්ටීරියා දිලිය සහ වෛරස් වගා කිරීම සඳහා වගා කරන්නට ප්‍රධාන මාධ්‍යයන් වෙනවා. පුතේ බැක්ටීරියාවන් වගා කරන්න ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ පෝෂක රෝපණ මාධ්‍ය. පෝෂක රෝපණ මාධ්‍ය පිළ කරගෙන අයලු වෙන වෙනම සංයුතිය විදිහට පල්ලෙන් ලියන්න තියෙනවා. right? එහෙනම් මුලින් උත්තර ලියලා ඉන්න. බැක්ටීරියා වලට පුතේ පෝෂක රෝපණ මාධ්‍ය. පෝෂක රෝපණ මාධ්‍ය බැක්ටීරියා. බැක්ටීරියාවන්ට පෝෂ්‍ය ඒකාරෝපණ මාධ්‍ය හරක්ම ස්ථාන හදන මේ පෝෂ්‍ය ඒකාරෝපණ මාධ්‍ය ඊළඟට දිලීර අර්ථාපල් ඩෙක්ස්ට්‍රෝස් රෝපණ මාධ්‍ය අර්ථාපල් ඩෙක්ස්ට්‍රෝස් රෝපණ මාධ්‍ය right? පෝෂක රෝපණ මාධ්‍ය පුතේ බැක්ටීරියා වගා කරන්න අර්ථාපල් ඩෙක්ස්ට්‍රෝස් රෝපණ මාධ්‍ය පුතේ දිලිර වගා කරන්න. ඒ වගේම පුතේ වෛරස් වගා කිරීමට අපි පාවිච්චි කරන්නේ කුකුල් කලලය, බිත්තර. කුකුල් කලලය කියවනම් හරි. right? එතකොට ඔයාගෙන් අහනවා මේකෙදී 7 වෙනි ප්‍රශ්න 8 වෙනි ප්‍රශ්න විදියට බැක්ටීරියා සහ දිලිර රෝපණ මාධ්‍ය සංයුතිය වෙන වෙනම දක්වන්න. පුතේ බැක්ටීරියා සහ දිලිර මේ කියන වෙන වෙනම දක්වන්න. පුතේ මතක තියාගන්න පෝෂක රෝපණ මාධ්‍ය හදන්න අවශ්‍ය වෙන හරක්මස් නිස්පාරකයෙන් ග්‍රෑම් 10ක්. හරක්මස් නිස්සාරකේ හරක්මස් තම්බල ගන්න වතුර. නිස්සාරකේ ග්‍රෑම් 10යි. හරක්මස් නිස්සාරකේ ග්‍රෑම් 10යි. ඊළඟට ඕන පෙප්ටෝන. පෙප්ටෝන ග්‍රෑම් 10ක් ඕන. සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු ග්‍රෑම් 5ක් ඕන. අවසන් පරිමාව මිලිලීටර් 1000ක් වන තෙක් ආශුද්ධ ජලය. අවසන් පරිමාව මිලිලීටර් 1000ක් වන තෙක් ආශුද්ධ ජලය. මිලිලීටර් 1000ක් වන තෙක් ආශුද්ධ ජලය. අවසන් pH අගය අවසන් pH එකේ සාමාන්‍ය තියෙන පුතේ 7.2. පැහැදිලිද? අවසන් pH එකේ 7.2. ඒ තමයි පෝෂක. හරක්මස් නිස්සාරකයේ ග්‍රෑම් 10යි, පෙප්ටෝන ග්‍රෑම් 10යි, සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 5යි, අවසන් පරිමාණ මිලිලීටර් 1000ක් වන තෙක් ආශුද්ධ ජලය. අවසන් pH එන්නෝනේ 7.2. ඊට පස්සේ පුතේ අර්ථාපල් ඩෙස්ටෝ. අර්ථාපල් කියන්නේ තම්බලා රයිට් ගන්නවා ග්‍රෑම් 10ක් එකේ. අර්ථාපල්
අර්ථාපල් ග්‍රෑම් 10යි. right ග්ලූකෝස් ග්‍රෑම් 20යි. ग्लूकोज ग्राम इससे राइट ඒකාර ග්‍රෑම් 15යි ඒකාර ග්‍රෑම් 15ක් වර පුතේ මෙතනටත් ඒකාර ඕන අපිට ඒක අමතක වෙනවා මෙතනටත් ඒකාර ඕනද ඒකාර අවශ්‍ය වෙනවා ඒකාර 15ක් ඕන නේද right මෙතනත් ඒකාර ග්‍රෑම් 15යි වෙනස් වෙන්නේ ඒකාර ග්‍රෑම් 15යි මේකේ අවසන් පරිමාව මේක නම් ගොඩක් ඕනේ අවසන් පරිමාව right අවසන් පරිමාණ මිලිලීටර් 1000ක් වන තේ කාශුද්ධ ජලය අවසන් පරිමාණ මිලිලීටර් 1000ක් වන තේ කාශුද්ධ ජලය වුණා මේකේ අවසන් pH අගය පුතේ මේකේ සාමාන්‍යයෙන් 5.6ක් වෙන්නේ අර්ථාපල එතකොට බ්‍රාෂ්නික ආප්ලිකයි පෝෂේකාර රෝපණ මාධ්‍ය කියන එක බාෂ්නිකයි බාෂ්නික pH අගයක් තියෙනවා right ඔන්න ඔය ටික ලියා ගන්න හරියි right සුද්ධජීවීන් වර්ග ගැනීම සඳහා අදාළ වන වර්ණක තුනක් පුතේ සුද්ධජීවීන් වර්ග ගැනීම සඳහා අදාළ වර්ණක සාමාන්‍ය මෙතිලීන් බ්ලූ ක්‍රිස්ටල් වයලට් මෙතිලීන් බ්ලූ ඊට ක්‍රිස්ටල් වයලට් ඊළඟ පුතේ saffronine කියන එක ඊපස්සේ cotton blue ගොඩක් තියෙනවා cotton blue right lactophenol ඒක කියන්නේ lactophenol cotton blue කියලා තමයි lactophenol cotton blue නාන methylene blue crystal violet saffronine cotton blue lactophenol cotton blue කියලා තමයි ගොඩක් ලාට කියන්නේ cotton blue right right හරි ඊළඟ අහන පුතේ අපෝදි ශිල්ප ක්‍රම යන මොනවද දැන් උදාහරණයක් අපෝදි ශිල්ප ක්‍රම කියන්නේ දැන් සුද්ධජීවීන් පිළිබඳ අධ්‍යයනය කරනකොට හෝ පරීක්ෂණ කරනකොට රෝපණ මාධ්‍ය පරීක්ෂණ කුටීර වලට සුද්ධජීවීන්ගේ අනවශ්‍ය පැමිණීම වැළැක්වීමට සිදු කරන ක්‍රමවේද. ඔයාලට උදාහරණයක් විදිහට මම කියන සරල. ඔයාලා අම්මා කියනවා ළමයෝ මේ ඕකට දැන් හොදි බෙදා ගන්න සමහර ළමයි ඉන්නනේ අතින් හොදි බෙදා ගන්න නැහැ. පරිප්ප හොද්ද නිකන් සබල පාර ගහනවා වගේ කෙලින්ම අත දාලා ගහනවා ඉන්නවා. මේ ඒගොල්ලන්ට මේ කියන්නේ. right? මේ කතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම අර හිරිකිත විතර බෙදා ගන්න කට්ටිය. ඔව් ඒකලම තමයි ප්‍රධාන වශයෙන්. හිරිකිත විතර බෙදා ගැනීම වෙන කොයි කරන්නේ? මේ අත දාලා ගන්නවා. අතේ ඉන්න ඔක්කොම සුද්ධජීවීන් ආයි කෑම එකේ ඉක්මනින් කෑම නරක් වෙනවා. හන්දක් භාවිතා කිරීම අපෝදි ශිල්ප ක්‍රමය. එහෙනම් සරලව ඒ පොදිවලදී කතා කරන එකක් නේ. මේ කියන පාඩමේදී කතා කරන අපෝදි ශිල්ප ක්‍රම කියන්නේ සුද්ධජීවීන් පිළිබඳ අධ්‍යයනය කරනකොට හෝ පරීක්ෂණ සිද්ධ කරනකොට රෝපණ මාධ්‍ය දිනනවා, පරීක්ෂණ ද්‍රව්‍ය දිනනවා, පරීක්ෂණ කුටීර දිනනවා. ඒවට අනවශ්‍ය සුද්ධජීවීන් පැමිණීම වළක්වා ගැනීමට සිදු කරන ක්‍රමවේද. right? වටේට බන්සන් බර්නර්ස් 1000 ඉන්නවා. right ජීවාණු හරණය කරන ලද ස්ටැට්ස් ඔක්කොම පාවිච්චි කරන්නේ අන්න ඒක තමයි අපෝදි ශිල්ප ක්‍රම කියලා කියන්නේ. කියන්නේ මෙහෙම සුද්ධජීවීන් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී හෝ පරීක්ෂණ සිදු කිරීමේදී අදාළ රෝපණ මාධ්‍ය හෝ පරීක්ෂණ කුටීර තුරට අනවශ්‍ය සුද්ධජීවීන්ගේ පැමිණීම වළක්වා ගැනීම සඳහා භාවිතා කරන උපක්‍රම හෝ ක්‍රමවේද. පැහැදිලි පුතේ? එහෙනම් අපි ඉවර වෙනවා Voyager 8 එක. ඔයා ඇත්තටම ලොකු සාර්ථකත්වයක් ලබා දෙන ළමෙක්. ගිය අවුරුද්දේවත් අපි මේ වගේ වෙනකොට පුතේ මෙච්චර වැඩ ප්‍රමාණයක් කරලා තියෙන්නේ නැතුව අයියාක් කළා විභාගයට යනකොට MCQ 4000කට ආසන්න ප්‍රමාණයක් කරලා ගියා 5000කට ආසන්න ප්‍රමාණයක් කරලා ගියා
රචනා ප්‍රශ්නත් ඒ හා සමානම කරලා ගියා. ඕගලන්ට නිශ්චිත වැඩ පිළිවෙල තව ඉදිරියට තව තියෙනවා. right තව ඔයගලන්ට මයින්ඩ් මැප් වෙන්න තියෙනවා. ෂෝට් නෝට් කොහොමද දැන් ඔයගලන්ට දීලා තියෙනවා. මයින්ඩ් මැප් එක අලුත් එකක් එන්න තියෙනවා. තව ක්‍රමවේද කිහිපයක් යටතේ ඔයගලන්ට එන්න තියෙනවා. ඊපස් ෂැඩෝ පේපර්ස් එන්න තියෙනවා. සති 7 දෙන්න තියෙනවා. ගොඩක් වැඩ තියෙනවා. අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ඔයාලට සාර්ථක ගමනක් යන්න පුළුවන්. එහෙනම් ජනවාරි මාසයේ වැඩ කටයුතු වලට සූදානම් වෙන්න ටියුට් එකකින් ඔයාලට ආයතන වලින් ගන්න පුළුවන්. ජනවාරි මාසයේ මුල් සතියේ ඉඳන් ඒවා හරියට ගන්න. ඔයගලන්ට වැඩ කටයුතු හරියට කරන් යන්න ඒ ටික සිද්ධ වෙනවා. මොකද ආයි ඔන්ලයින් උගන්වන ක්‍රමවේදය උදේ වෙනස් වෙනවා ඔයගලන්ට ටිකක්. ඒකින්ද කරුණා කරලා වැඩ ටික හරියට කරගන්න. හරි. ජය වේවා හැමෝටම තෙරුවන් සරණයි. මුසලන් දේවිටයි සාර්ථකව ඉන්න.